අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතය අධිෂ්ඨානය එක ඉර්ධිපාදයක්, වීරිය ඉර්ධිපාදයක්, එවගේම කැමැත්ත, ධර්මාවබෝධය පිණිස ඇති කරගන්න කැමැත්ත. මං කොහොම හරි නිවන් දකිනවා, මං කොහොම හරි ධර්මය අවබෝධ කරගන්නවා. ඒ කැමැත්ත ආසාව ධර්මාවබෝධය පිණිස ඉර්ධිපාදයක්. ඒ වගේමයි කෙනෙක් තුළ ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරයේ නුවණින් විමසීමේ දක්ෂතාව ඉර්ධිපාදයක්. මෙන්න මේ සතර ඉර්ධිපාද ධර්මයන් දියුණු කරගන්න කෙනෙක් ජීවිතයේ අකුසල්, කරදර, විපත්, මේ උපද්‍රව, මේ සියල්ල යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන කොහොමද තමන්ගේ ජීවිතයේ අරමුණ කරා අරගෙන යන්නේ? කෙනෙක්ගේ ජීවිතය තුළ ඇතිවන ප්‍රශ්න, ගැටලු, විපත් කොහොමද එයා වීරිය ජයගන්නේ? වෙන්න තියෙන දේ පවා වීරියවන්ත කෙනාට වළක්වන්න පුළුවන්. ඒ නිසා පිංගතුනි, බුදුරජාණන් වහන්සේ වීරියමයි අගය කරන්නේ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ තරම් අප්‍රමාදී භාවය මේ ලෝකෙට දේශනා කරපු වෙනත් ගුරුවරයෙක්, වෙනත් ශාස්ත්‍රවරයෙක් මේ ලෝකෙ, මේ විශ්වයේ නෑ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කරා, මම කොහොමත් දැන් කාම ලෝකෙන් මිදිච්ච කෙනෙක්. සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. අනාගාමී කියන්නේ න ආගාමී, ආයමත් කාම ලෝකෙට නෑ කියන අදහස. අනාගාමී වෙච්ච කෙනෙක් ඊළඟට උපදින්නේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකෙ. ඒ බඹලව ඉපදිලා එහෙම පිරිනිවන් පානවා. ආයි දිව්‍ය ලෝකෙවත්, මනුස්ස ලෝකෙවත් මේ කාම ලෝකෙ පැත්තට එන්නේ නෑ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා, මම බඹලව ගිහින් පිරිනිවන් පානවා කියලා. වීරිය අතහැරිය. මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන්කම තියෙද්දි අනාගාමී වුණාට පස්සේ උන්වහන්සේ වීරිය අතහැරිය. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට තාම වැදගත් අවවාදයක් කරා. භික්ෂුව, අසුචි ගොඩක් තිබ්බත් ගඳයි, චුට්ටක් තිබ්බත් ගඳයි. ගඳේ වෙනසක් නෑ. අන්න ඒ වගේ තමයි යළි ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේ තව එක ඉපදීමක්වත් වර්ණනා කරන්නේ කියව. කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගෙන හිටියත් ඒක දුකක්ම තමයි. ඉපදීම කියන්නේ දුකක්මයි. ඒ නිසා මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පාන්න වීරිය වඩන්න කියව. එතනදී ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් වගේ බොහෝම ලස්සන ප්‍රකාශයක් කරා. මහණෙනි, යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවද? යම් රාත්‍රියක සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පානවාද? ඒ අතර කාලය තුළ, ඒ කියන්නේ සම්බුද්ධත්වයට පත්වෙලා වැඩ ඉන්න කාලය තුළ ඇසිපිය හෙලන මොහොතක්වත් යළි ඉපදීපදී යන සංසාර ගමන වර්ණනා කරන්නේ කියව. මහා හත්ති පදෝපම සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහණෙනි, මේ ලෝකයේ කුසල් දහම් කියල යමක් ඇද්ද? ඒ සියල්ලම චතුරාර්ය සත්‍යයට ඇතුල් වෙනවා. මේ ලෝකෙ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන යම්තාක් දේවල් ඇද්ද? ඒ සියල්ල අප්‍රමාදී භාවයට ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මතක තියාගන්න, අප්‍රමාදය, ප්‍රමාද නොවීම, වීරිය බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේ ලෝකෙ සියලූම කුසල් දහම් උපදවන්න තියෙන මාර්ගය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ උන්වහන්සේ තුළ තියෙන වීරිය, මරණ සතිය, ධර්මාවබෝධයට වීරිය ඇතිකර ගන්න උපකාර වෙන ප්‍රධානම භාවනාව. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා ඔබ නිතර ඉන්න ගමන් හිතන්න.
මොකද අපි කාටවත් ඔබට මට අපි කාටවත් මෙන්න මේ අසවල් දවසේ තමයි හරියටම මැරෙන්න කියලා අපි කවුරුත් හරියටම මැරෙන දිනයක් තැනක් දන්නේ නෑ. සමහර වෙලාවට ඔබට යම් කිසි ඔබේ කේන්දරේ බලලා හරි කවුරු හරි අනාවැකි කියන කෙනෙක් හරි මෙයාට මෙච්චර ආවිසක් තියෙනවා ඔයා ගෙනාපු ආවිස මෙච්චර තියෙනවා කියලා කවුරු හරි කලින් කියලා තියෙන්න පුළුවන්. කෙනෙක් මේක විශ්වාස කරගෙන ඔහේ ඉන්නවා. අපිට තව කාල තියෙනවා මම මැරෙන දවස මන් දන්නවනේ එහෙම හිතාගෙන ඉන්නවා. පින්වතුනි මතක තියාගන්න මරණය කියන එක උපතින්ම ගෙනාපු ආවිෂ ගෙවල මේ ලෝකෙ හැමෝම මැරෙන්නේ. කෙනෙක්ගේ උපත්තියට අනුව උපතින් ගේන ආවිෂක් තියෙනවා තමයි. හැබැයි ඒ ආවිෂම ගෙවලා මැරුණොත් අපි එකට කියනවා ආයුක්කේ මරණ. සමහරයට උපතින් ගේන ආවිෂ විඳින්න බැරි වෙනවා. කර්ම විපාක බලවත් වෙනවා විටින් විට. සමහර වෙලාවට ජීවත්වෙන්න ආවිෂ තියෙන කෙනෙක් කර්ම විපාකයක් ඉස්සර වෙලා මේ යනවා. ඒකට ධර්මය කියන කම්මක්කේ මරණ. ඊළඟට පිංගතුනි ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකතු වෙනවා. ඒකට කියනවා උබයක්කේ. ඔය කිසිම දෙයකට නැතුව උපච්ඡේද කියනවා. ස්වභාවික විපත් ව්‍යසන. දැන් බලන්න මේ වසංගත මේ වෙනකොට ලෝකයේ ලක්ෂ 50කට අධික ජනතාව සංඛ්‍යාලයක නනුව ගත්තහම මීට දවස් ගණනාවකට පෙර බහල ඇති ලක්ෂ 50කට අධික පිරිසක් මේ කෝවිඩ් වසංගතය තුළ මේ වෙනකොට මිය ගිහිල්ලා. එතකොට මේ දවසින් දවස ලක්ෂේ 2 3 ඔකට එකතු වෙවි යනවා. ඔය සංඛ්‍යාලයක අතර කොච්චරනම් ඇද්ද ගණනේ නොවෙච්ච මරණ. අපි දන්නවා ලෝකයේ අප්‍රිකානු රටවල් නොයෙක් රටවල සත්‍ය තොරතුරු ලෝකෙට හෙළි දරව් කරේ නෑ. ඊළඟට මේ වසංගතය නිසාම වෙන වෙන ලෙඩ රෝග බලවත් වෙලා මැරෙනවා. ඒවා වෙන වෙන රෝග පිටින් තමයි වාර්තාවෙන්. එතකොට ජීවිතයේ ගංවතුරෙන් සුනාමි වගේ ව්‍යසනවලින් භූමිකම්පාවලින් නායාම්වලින් ගිනිකඳු පිපිරීම් වලින් නැව්ගිලෙනවා බස් පෙරලෙනවා මේ වගේ විපත් වලින් කොච්චර මිනිස්සු මැරෙනවද? මරණය කියන එක අපි කාටවත් මේ හොදට ඉන්න මිනිස්සයා ටික වෙලාවකින් වාඩි වෙලා හිටපු පුටුවෙන් පණ ගිහිල්ලා නිදාගන්නේ 1000ක් ප්‍රාර්ථනා ඇත උදේ පාන්දර මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා හෙට දවසම වැඩ ගොඩක් තියෙනවා කියලා නිදා ගන්නවා. උදේ බලනකොට ඇඳේ පණ ගිහිල්ලා ජීවිතයේ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට හුස්ම ටිකයිද අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මරණය ගැන ඔබ හිතන්න මරණ සතිය වඩන්න. බුදුහාඳුරු පෙන්වුවේ ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර පණ යන්න පුළුවන්. මේ කටට ගත්ත බත් ටික ගිල ගන්න කලින් පණ යන්න පුළුවන්. පය පැකිලිලා වැටිලා දවසේ උදේ ඉඳන් හිතන්න අද දවස පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කී අවස්ථාවක කොච්චරනම් මං මරණින් බේරිද මේ දවස ගෙවන්නේ. ඔබ පාරේ ඇවිදගෙන යනවා කියන්නේ ඉස්සරහිනුත් මරණය පිටිපස්සෙනුත් මරණය. ඉස්සරහින් ඇවිල්ලා ඔබව හප්පගෙන යන්නත් පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. මේ ජීවිතේ ගෙවෙන හැම දවසක්ම හැම රැයක් දවාලක්ම මරණින් බේරි අපි මරණයට ලං වෙවි යනවා ඉස්සරහට. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න. වීරියවන්ත කෙනා වෙන්න තියෙන සියලු විපත් වීරියෙන් යටපත් කරලා වළක්වගෙන කුසල් වඩාගෙන ජය ගන්න. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේගේ බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. උන්වහන්සේ එක කාලයක බොහෝ කාලයකට පෙර පාරමී පුරාගෙන එන කාලේ උන්වහන්සේක රාජ්‍යක රජකම් කරන රජ කෙනෙක්. ඒ අසලම යාබද රාජ්‍යක තවත් රජ කෙනෙක් රාජ්‍ය කරා. ඒ රජුරු බොහොම බලකාමෙන් යුක්ත දුෂ්ට රජෙක්. මේ රාජ්‍ය දෙක මැදින් ගලාගෙන යනවා ගංගාවක්. මේ ගඟ මැද්දේ දූපතක තාපසයන් වහන්සේ නමක් වැඩ සිටියා. හොඳට හිත වඩපු භාවනා කරපු
යම් කිසි ආධ්‍යාත්මික දියුණුවක් ලබපු තාපසේකේ කාලේ. මේ තාපසයන් වහන්සේට අනාගතයේ දකින්න පුළුවන් හැකියාව තිබ තාපසේ. මිනිස්සු වගේම රජවරු මේ රාජ්‍ය දෙකේ රජවරු පවා මේ තාපසයන් වහන්සේගෙන් තමයි අවවාද අනුශාසනා ගන්න ගිහි වන්දනා කරන්නේ ආශිර්වාද ලබන්න. ඔය අතර යාබද රාජ්‍ය රජ්ජුරුවෝ දවසක් කල්පනා කරා අනෙක් රාජ්‍ය අපේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න ඕන කියලා හිතුවා. හිතල සේනාව සංවිධානය කරලා සංදේශයක් කැරිය දූතයෙක් අතේ අසවල් දවසේ මම සැලසුම් කරන ඔබේ රාජ්‍ය ආක්‍රමණය කරන්න. යුද්ධකට සූදානන් වෙන්න කියලා කලින් පණවිඩේ ඇරිය. එතකොට අපිට පේනවා ඉස්සර යුද්ධයක් කරත් හිටි ගමන් ප්‍රහාර එල්ල කරන්නේ. ඒවැ යම් රජවරු අතරත් යම් කිසි යුද්ධයක ආචාර ධර්ම කියල දෙයක් තිබිලා තියෙනවා. කලින් දැනුම් දෙනවා. මෙන්න මේ කාලෙ මං යුද්ධයක් සිදු කරනවා ඒකට සූදානන් වෙන. මම සූදානන් වෙනවා කියලා පණවිඩයක් ඇරිය. අපේ බෝසතාණන් වහන්සේට මේ පණවිඩේ ලැබුණ උන්වහන්සේ යුද්ධයට කැමති කෙනෙක් නෙමේ. මෛත්‍රිය වඩන කෙනෙක් සසරේ. මෛත්‍රිය පාරමිතාවක් උපපාරමිතාවක් හැටියට සසර වඩනවා. ගුණධර්ම වඩනවා. අතහැරීම පුරුදු කරනවා වීරිය වඩනවා. නමුත් රජ කෙනෙක් හැටියට තමන්ගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුණත් තමන්ගේ රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනකොට තමන්ගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද්ධයක් කරන්න සිද්ධ වෙන බෝසතාණන් වහන්සේට එදා අකමැත්තෙන් වුණත් මේ යුද්ධයට සූදානන් වෙන්න වුණා. මේ පණවිඩ එවන්න කලින් අර අනෙක් රාජ්‍ය රජ්ජුරුවෝ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ල කිව්ව තාපසයන් වහන්ස පුද පූජාවල් දීලා වැඳලා කිව්වා මගේ අදහසක් තියෙනවා යාබද රාජ්‍ය ආක්‍රමණය කරන්න. මං මෙන්න මේ කාලි යුද්ධයක් සැලසුම් කරනවා. මේ යුද්ධෙන් මං දිනයිද පරදීද කියලා ඇහුව. තාපසයන් වහන්සේ කාගේවත් පැත්තක් ගන්න පක්ෂපාතීත්වයක් දක්වන කෙනෙක් නෙමෙයි. මේ තාපසය භාවනා කරලා අනාගතයේ දිහා තමන් දකින දේ බැලුවා. යුද්ධ දිහා බලල කිව්වා රජතුමනී ඔබ දිනනවා. ඔබේ සේනාව බොහොම බලවත්. ඒ නිසා මේ යුද්ධෙන් ඔබ දිනනවා කියව. ඒ තමන් දැකපුදේ වෙන්න තිබ්බදේ. ඒ නිසා බොහොම සතුටෙන් ගිහිල්ල සේනා සංවිධානය කළ යුද ප්‍රකාශ කරලා සංදේශය ඇරී. ද මේක ලැබුණට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ මේ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න මේ දූපතට පැමිණිය. ඇවිල්ල බෝසතාණන් වහන්සේ මේ තාපසයන් වහන්සේට වන්දනා කරලා ගෞරව දක්වල පුද පූජාවල් පිළිගන්නල ඇහුවා කියා හිටිය තාපසයන් වහන්ස යාබද රාජ්‍ය රජ්ජුරුවෝ මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. මම යුද්ධයට කැමතිනේ නමුත් අකමැත්තෙන් වුණත් මගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මටත් මේ යුද්ධයට සූදානන් වෙන්න වෙනවා. මේ යුද්ධෙන් මම දිනයිද පරදීද කියලා ඇහුවා. තාපසයන් වහන්සේ භාවනා කරලා බලලා තමන් දකින පේන දේ වෙන්න තියෙන දේ කිව්වා රජතුමනි ඔබ පරදිනවා කියව. ඒක තමයි වෙන්න නියමිත දේ. දැන් ඔබ හිතන්න දැම් මේ කීවේ කාටද අපේ බෝසතාණන් වහන්සේටයි මේ තාපසයන් වහන්සේ කිවී රජතුමනි ඔබ පරදිනවා. දැන් හිතන්න වෙන කෙනෙක් නක් අනාගතයේ දකින තාපසේ මේ තාපසයන් වහන්සේ අනාගතයේ වෙනදේ හරියටම දකින. එහෙම බොහොම බලසම්පන්න සිල්වත් ගුණුවත් අනාගතයේ පේන තාපසයෙක් අනාගතයේ දිහා බලලා තමන් අදහාගෙන ඉන්න කෙනා කියනකොට මේ යුද්ධෙන් ඔබ පරදිනවා කියලා වෙන කෙනෙක් නම් මානසික වැටෙනවා නේද? අපේ බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ කල්පනා කරා තාපසයන් වහන්සේකින් ඇහුවා තාපසයන් වහන්සේ ඔබ අනාගතයේ දකින කෙනෙක්. ඔය යුද්ධ සිදුවෙන ආකාරයේ අනාගතයට ගිහිලා ඔබට බලන්න පුළුවන්. තාපසයන් වහන්ස මම පරදින්නේ කොයි වෙලාවෙද කොයි මොහොතෙද අනෙක් රජ්ජුරුවෝ දිනන්නේ කොයි විදිහටද කියලා ඔබ භාවනාවෙන් බලලා මට චුට්ටක් කියන්න කියව.
තාපසයන් වහන්සේ භාවනා කරලා බලලා තමන් දිවසින් දකින දේ අපේ බෝසතාණන් වහන්සේට කිව්වා. රජතුමනි, ඔබ දෙදෙනා අතර අසවල් දවසේ මේ විදිහට යුද්ධය ආරම්භ වෙනවා. මෙන්න මේ විදිහට යුද්ධ සිදු වෙනවා. ඔය යුද්ධේ තීරණාත්මක මොහොතක් එනවා. ඒ තීරණාත්මක මොහොතේ ඔබ දෙදෙනා අතර මේ විදිහට යුද්ධෙදී ඔබේ සතුරු රජ්ජුරුවන්ගේ අනික් රජ්ජුරුවන්ගේ සේනාව බොහොම බලවත්ව ඔබේ සේනාව පරාජයට පත් කරන වෙලාවක් එනවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ අහනවා, තාපසතුමනි, මේ යුද්ධෙදී අපිට නොපෙනෙන දේවල් දෙවියන් අතරත් මේකට සම්බන්ධයක් තියෙනවද? අන්න එතකොට තාපසයන් වහන්සේ කියනවා, රජතුමනි, ඔබ දෙදෙනාගේම ඉෂ්ට දේවතාවරු දිව්‍ය පිරිස අහසේ මේ වගේම යුද්ධයක් කෙරෙනවා. ඔබේ ඉෂ්ට දේවතාව සුදු උෂභයෙක් වගේ වෙස් වලාගෙන අහස යුද්ධ කරනවා. අනෙක් රජ්ජුරුවන්ගේ ඉෂ්ට දේවතාව කළු උෂභයෙක් වගේ වෙස් වලාගෙන අහස යුද්ධ කරන. මනුස්ස ලෝකෙ මේ යුද්ධය ඇතිවෙනකොටම ඒ අයට හිතයිශී දේවතාවරු අහස යුද්ධ කරනවා. ඒ වගේ එක පේන්නේ මනුස්සයන්ට. හැබැයි මේ දෙන්නගේ ඉෂ්ට දේවතාවරු දෙන්න අහසේ සටන් කරනවා. ඒ වෙලාවේ ඔබේ ඉෂ්ට දේවතාව පරදිනකොට ඔබ ඇතුළු ඔබේ සේනාව පරදිනවා කියව. අපේ බෝසතාණන් වහන්සේ බොහෝම බුද්ධිමත්, කොච්චර ඥානවන්තද. තාපසයන් වහන්සේගෙන් අහනවා, තාපසයන් වහන්ස, මේ යුද්ධෙ සිද්ධ වෙන තීරණාත්මක මොහොතේ මේ අහසේ දෙවිවරු අතර සිද්ධ වෙන මේ යුද්ධේ, මේ ඉෂ්ට දේවතාවරු අතර අහසේ සිද්ධ වෙන යුද්ධේ කාටවත් පේනවද? මනුස්ස ලෝකෙ කවුරුත් ඒක දකිනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ තාපසයන් වහන්සේ බලලා කිව්වා, රජතුමනි, සාමාන්‍ය සේන්පතියන්ටවත් සාමාන්‍ය සේනාව කාටවත් ඒක පේන්නේ නැහැ. හැබැයි යුද්ධ තීරණාත්මක වෙලාවේදී අහස දිහා බැලුවොත් ඔබට ඊළඟට ඔබේ ප්‍රධාන සෙම්පතියට ඔය දෙන්නට අහසිත් මේක දකින්න පුළුවන්. හැබැයි ඒක දකින්න පුළුවන් යුද්ධ තීරණාත්මක වෙලාවේ තමන් පරදින්න යන වෙලාවේ අහස දිහා බලපුවාම අහසේ පෙනෙයි කළු උෂභයෙකුයි සුදු උෂභයෙකුයි අහසේ යුද්ධ කරගන්නවා. ඒ සුදු උෂභය කියන ඔබේ ඉෂ්ට දේවතාව. ඔහු පරදින්න යනකොට අහස දිහා බලනකොට ඔබට ඒක පෙනෙයි කියව. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවෙ කිව්වා, මම දිනනවා කියව. මම ඒ කාන්තෙන් මේ යුද්ධ දිනනවා කියව. දිනනවා කියලා තාපසයන් වහන්සේට බොහෝම සතුටෙන් කිව්වා. තාපසයන් වහන්සේට ස්තුති කරා මේ කාරණා අනාගතයේ වෙන දේවල් දිවසීම් බලලා කිව්වට. අපේ බෝසතාණන් වහන්සේ ආපහු ගියා තමන්ගේ සෙම්පතිය ඇතුළු පිරිසට ගිහිල්ලා යුද්ධයට සූදානම් වුණා. මේ යුද්ධයට සූදානම් වෙලා නියමිත දවස යුද්ධ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ ඊතලයක් හදාගත්තා. දියමන්ති තුඩක් යොදපු ඊතලයක් සකස් කරගත්තා. මේ ඊතලේ තුඩේ තියෙන දියමන්තිය. මේ ඊතලේ වෙනම අරන්තියා ගත්තා. තියාගෙන තමන්ගේ ප්‍රධාන සෙම්පතියට කීව, සෙම්පතිය, මේ යුද්ධේ හෙට දවසේද යුද්ධ දවස කිව, හෙට යුද්ධේ මෙන්න මේ අසවල් වෙලාවට ආරම්භ වෙනවා. මේ යුද්ධෙදි මෙන්න මේ විදිහට යුද්ධ සිද්ධ වෙන්නේ. තාපසයන් වහන්සේ දැකලා මෙන්න මේ විදිහට කාරණය මට පැහැදිලි කරා. මේ යුද්ධෙදී අපේ සේනාව පැරදීගෙන එනකොට තීරණාත්මක වෙලාවේ ඔබ අහස දිහා බලන්න. දැන් අහස දිහා බලන්න පුළුවන් වෙලාවක් නෙමේ, යුද්ධ තීරණාත්මක වෙලාවේ අවිආයුධවලින් යුද්ධ කරගන්නකොට සේනාවත් එක්ක. හැබැයි ඒ අතරේ ඔබ අහස දිහා බලන්න කියව. ඒ බලනකොට ඔබට පෙනේ කළු උෂභයෙකුයි සුදු උෂභයෙකුයි අහසේ පොරකනවා යුද්ධ කරගන්නවා මේ දෙන්න අහසේ. ඒක දකින්නකොටම ඔබ මාව දැනුවත් කරන්න කිය. ඔබ මා අසලින් ඉන්න කියව. යුද්ධ පිරිස් සේනාවත් එක්ක ඔබේ සැනින් මාව දැනුවත් කරන්න කියව. හොඳයි කියලා දැන් යුද්ධ ගියා. යුද්ධ ආරම්භ වුණා. අර විදිහටම තීරණාත්මක විදිහට මේ යුද පෙරමුණ දෙක අතර බොහෝ විශාල යුද්ධයක් ඇති වෙලා
ඒ යුද්ධ තීරණාත්මක වෙලාවේ තමන්ගේ සේනාව පැරදීගෙන ආපස්සට එනකොට බෝසතාණන් වහන්සේගේ සේනාව පරදින්නම එනකොට සෙම්පති අහස දිහා බැලු. බලනකොට දැක්ක අහසේ විශාල කළු උෂභයෙක් සුදු උෂභයෙක් අහසේ යුද්ධ කරගන්න. සුදු උෂභයාට කළු උෂභයා බොහොම ශක්තිමත් විදිහට පහර දෙනවා. සුදු උෂභයා පරදින්න එනවා. ඒ වෙලාවේ සෙම්පති අපේ බෝසතාණන් වහන්සේට දැනුම් දුන්නා රජතුමනි අහස දිහා බලන්න කිව්වා. අන්න අර කාරණය පේනවා කිව්වා අහසේ. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ දැඩි අධිෂ්ඨානයක් අරගෙන දියමන්ති තුඩ යොදපු ඊතලේ අරගෙන අහසට අර කළු උෂභයා ඉලක්ක කරලා හරියටම අහසේ කළු උෂභයට විද්දා. ඒ ඊතලේ වැදුනා කළු උෂභයා එහෙ මැදගෙන වැටුණා. සුදු උෂභයා බලවත් වෙලා කළු උෂභයා අහසේ පැරැද්දුවා. මේ සිදුවීම වෙනවත් එක්කම නොසිතන විදිහට මේ රජ්ජුරුවන්ගේ සේනාව ශක්තිමත් ආයි නැගී සිටියා. අනිත් විරුද්ධ රජ්ජුරුවන්ගේ සේනාව එහෙම පරාජය වෙලා ආපස්සට පස්සෙන් පස්සට පැරදීගෙන පසු බෑගෙන ගිහිල්ල ඔවුන් පැරදුනා. අපේ බෝසතාණන් වහන්සේ යුද්ධ ජයගත්තා. එදකොට මෙන්න මේක ජාතක පොත් වහන්සේක මේ ඉතිහාසයන සිදුවීම. එතකොට බලන්න වෙන්න තිබ්බදේ තමයි අර තාපසයන් වහන්සේ බලලා කියපුදේ. ඔහු අනාගතයේ පේන හිත දියුණු කරපු තාපසේ ඒක තමයි වෙන්න තිබ්බදේ. හැබැයි වෙන්න තිබ්බදේ නුවණැති වීරියවන්ත ප්‍රඥාවන්ත බෝසතාණන් වහන්සේ එක වෙනස් කර. ඒ නිසා පින්වතුනි වීරියවන්ත කෙනෙකුට වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මේ කාරණය මං ඔබට ගත්තේ අපි දන්නවා සමහර අය කොහෙන් හරි එක්කෝ කේන්දරයක් බලල වෙන්න පුළුවන් කවුරු හරි කියපු දෙයක් වෙන්න පුළුවන් අනාවැකි කියපු දෙයක් වෙන්න පුළුවන් සමහරු කරදර විපත් එනකොට හැම්ම තැනම දුවනවන් දේවාල ගාන දුවනවා කේන්දරය උසගෙන දුවනවා එක තැනකින් දෙතනකින් නෙමෙයි කවුරු හරිකින අන්න අතන හොඳයි එතන්ට දුවනවා අන්න අතන අනේ හරියට හොඳටම කියන බලාගෙන හිටියව එතටත් දුවනවා මේ වගේ හතරාතේ දුවනවා එතකොට එහෙන් කවරු හරිකෙන මෙන්න මෙහෙම වාට කරදර වෙන්න තියෙනවා ඉස්සරහට මෙන්න මෙහෙම විපත් වෙන්න තියෙනවා මෙහෙම මාරකයක් තියෙනවා කියපු ගමන් ඒක පිළිගන්නවා දැන් ඒක වෙන්න කලින් හිත හදාගන්නවා ඉවරයි දැන් වැඩක් නැහැ ඔන්න දැන් කරදර ගොඩක් වෙන්න තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ වෙන්න තියෙන දේවල් වෙනස් කරගෙන අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන වීරියෙන් ජයගන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ. ඔය වගේ විද්‍යාවන් ජෝතිසය වේවා යම් ඕනම දෙයක් මේ ලෝකේ කාලෙන් කාලෙට නොයෙක් විදිහේ ශාස්ත්‍ර තිබිලා තියෙනවා. දැන් ඔබ හිතන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ උපදිනකොට නම් තියෙන බමුණෝ 108 දෙනෙක් ගෙන්නවා නම් තියෙන දවසේ ඒ අතරේ බමුණෝ අංග ලක්ෂණ ශාස්ත්‍රය ගැන ඒ කාලේ තිබිලා තියෙන එක එක ශාස්ත්‍ර අංග ලක්ෂණ ශාස්ත්‍රය මහා පුරුෂ ලක්ෂණ මේ අංග ලක්ෂණ පරීක්ෂා කරලා ඇඟිලි දෙකක් උස්සලා කිව්වා මේ කෙනා නම් ඒකාන්තයෙන් ගිහි ජීවිතේ රැඳුණොත් සක්විති රජෙක් වෙනවා හැබැයි බැරි වෙලාවත් ගිහි ජීවිතය අතහැරියොත් ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා. දැන් මේ බොරුද? ඒ තමයි අංග ලක්ෂණ ශාස්ත්‍රයට අනුව ඔහු ගැන කියපු අනාවැකි අනාගතය ගැන. ඒ අතර කොණ්ණඤ්ඤ කියන කෙනා මේ අංග ලක්ෂණ ශාස්ත්‍රයේ පරතරට ඊටත් වඩා ඊටාම සියුම් දේවල් හොඳින් ග්‍රහණය කරගත්ත කෙනෙක්. ඔහු උඩින් පල්ලෙන් බලලා ඇඟිලි දෙකක් කිස්සුවේ නැහැ. හොඳට බැලුවා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටලා තියෙන කොයි විදිහටද පුංචි බෝසතාණන් වහන්සේගේ දක්ෂිනාරුතව කරකැවිච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ කෙළවර ඉහළට හිටින විදිහට නතර වෙලා තියෙන්නේ. එක ඇඟිල්ලක් උස්සලා කිව්වා මේ කෙනා ඒකාන්තයෙන් ගිහි ජීවිතය අතහරිනවා. ලෞතර සම්බුද්ධත්වයට පත් වෙනවා.
ඊළඟට ඔබ හිතන්න ඊටත් කලින් අසිත තාපසයන් වහන්සේ ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ඉපදුනාට පස්සේ වන්දනා කරා මහා පුරුෂ ලක්ෂණ දිහා බැලුවා බලලා මේ කෙනා ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන කෙනෙක් මේ තාපසයන් වහන්සේ වන්දනා කරා එහෙනම් අපිට පේනවා ඒ කාලෙත් අංග ලක්ෂණ ශාස්ත්‍රයෙන් වේවා යම් කිසි අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන් අය හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වංගීස කියල ස්වාමීන් වහන්සේ නමක් ගැන තියෙනවා උන්වහන්සේ යම් කිසි මන්තරයක් දැනගෙන හිටිය කියනවා එකන් පැවිදි වෙන්න කලින් උන්වහන්සේ ළඟ තිබිලා තියෙනවා ඒ කාලේ පැවිදි වෙන්න කලින් ගිහි කාලේ මන්තරයක් තිබිලා තිනේ මන්තරය කියලා මිනි ඔලුවකට තට්ටු කරනවා තට්ටු කරාට පස්සේ ඔහු ඉපදිච්ච තැන හරියට කියන්න පුළුවන් මිනිස්සු මැරිච්චායගේ මිනිඔලු අරගෙනනවා මේ කෙනා ළඟට ඇවිල්ලා කියනවා අනේ මේ අපේ මැරිච්ච තාත්තා අපේ මැරිච්ච සීයාගේ හිස් කබල අනයා කොහෙද ඉපදිලායින් ඔහු ඒ මන්තරය කියලා ඒකට තට්ටු කරලා කියනවා මේකෙන අසවල් තැන ඉපදිලායි එතකොට ඒ කාලේ ඔහුට තිබිච්ච මොනවාහරි මන්තරයකින් එක ශාස්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ ළඟටත් ඔහු ඇවිල්ලා කියනවා ස්වාමීනි මට මේ විදිහට ඕන කෙනෙක් මැරුණට පස්සේ ඉපදිච්ච තැන කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔහුගේ දක්ෂතාවේ ප්‍රදර්ශනය කරනවා ඔහු මිනිඔලු අර කීපයකට හිස් කබල් කීපයකට ඔහු අර මන්තරී කියලා තට්ටු කරලා කියනවා මේ ආසවල් තැන ඉපදිලා මේ ආසවල් තැන ඉපදිලා බුදුරජාණන් වහන්සේ මන්තර ඕන්නෑ උන්වහන්සේ දිවසින් දකිනවා උන්වහන්සේ තින චුතූපාත ඥානය කෙනෙක් මැරුණට පස්සේ උපදින ආකාරය දකින නුවන බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානයෙන් දකිනවා ඔහු කියන එක ඇත්ත එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ චුතූපාත ඥානයෙන් දකිනතේ අර පුද්ගලයා මන්තරයකින් අර හිස්කබලකට තට්ටුවක් දාල හෝ කියනවා බුදුරජාණන් වහන්සේ තවත් හිස්කබල ගෙන්නල දුන්නා මෙන්න මේ කෙන ඉපදිච්ච තැන පුළුවන්නම් කියන්න දැන් ඔහුවර මන්තරය කියලා තට්ටු කරා නෑ කියාගන්න බෑ ස්වාමිනී මං ආයුත්සාහ කරන්නම් කියලා තව පාරක් මන්තරය කියලා තට්ටු කරලා බැලුවා මන්තරී වැඩ කරන්නේ තවත් සැරයක් උත්සාහ කරා හරියන්නේ ස්වාමීනී උබවහන්සේ ඉදිරියේ කවදාවත් මගේ ශාස්ත්‍රයේ කිසිම තැනක මෙහෙම වෙලා නෑ නමුත් මේ හිස් කබල නං මේ කෙන ඉපදිච්ච තැන මට කියාගන්න බෑ කියෝ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පුද්ගලයා ඉපදිලා නෑ පිරිනිවන් පාල මේ පිරිනිවන් පාපු මහරහතන් වහන්සේ නමකගේ මේ හිස් කබලා එතකොට බලන්න අර පුද්ගලයාගේ ශාස්ත්‍රයේ හරි ඔහුට කියාගන්න බැරි වුණා මොක දේ කෙන ඉපදිලාන්නේ හැබැයි ඔහු ඇහවා අනේ ස්වාමීනී ඉපදින්නේ නැති ක්‍රමයක් ආයමත් උපදින්න නැති ක්‍රමයක් ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ක්‍රමේ තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුළයි ඒ ධර්මයට පැමිණෙන්න අර පුද්ගලයා අර සියල්ල අතහැරලා පැවිදි වුණා පැවිදි වුණාට පස්සේ හිස් කබල් වලට තට්ටු කර කර ශාස්ත්‍ර කීකී හිටියේ නෑ සීල සමාධි ප්‍රඥා වැඩුවා භාවනා කරා නිවන් අවබෝධ කරගත්තා ඉපදීමෙන් මිදෙන මාර්ගය හොයා ගත්තා මේ බුද්ධ ශාසනී වැඩ හිටිය රහතන් වහන්සේ නම එතකොට අපිට පේනවා ඒ අතීතෙ පවා බුදු හාමුදුරුව වැඩ හිටිය කාලෙ පවා එවැනි ශිල්ප ශාස්ත්‍ර තිබිලා තියෙන අනාගතය ගැන මැරිච්ච කෙනෙක්කු ඉපදිච්ච තැන හොයනේවා ඊළඟට බලන්නර මාගන්දයාගේ අම්ම තාත්ත දෙන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ වැඩම කරනකොට සිරිපතුල් සටහන් සාමාන්‍යින් බුදුරජාණන් වහන්සේ නමක් වඩිනකොට සිරිපා සටහන් පොළොවේ පිහිටන් නැමැකිලෑන ඒ ආශ්චර්ය මධ්‍යයක් පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මේ ඔබ මම අපි කාගෙත් යටිපතුලක් වගේ නෙමේ දැන් අපි යටිපතුලක් පොළොවේ තිබ්බහම මුළු පොළොවම ස්පර්ශ වෙන්නේ ෑනේ
ඊළඟට අපි අඩිය තියෙනකොට කොච්චර ගල් තැලුම් ඇති වෙලා ඇති උල් කෑලි යනවා කටු ඇනිලා ඇති ඔබට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සමයි සුප්පතිට්ඨිත පාද සමානයි උන්වහන්සේගේ සිරිපතුල මුළු පොළොවම ස්පර්ශ වෙනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ දහසක් නිම් වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණ පිහිටලා තියෙනවා මංගල ලකුණු පිහිටලා තියෙනවා ඒ උතුම් සම්බුදු සිරිපතුල පොළොවට ලං කරනකොටම පොළොවේ තියෙන උස් තැන් යටට යනවා වලවල් උඩට මතු වෙනවා කුණුරොඩු කැට කැබලි උල් කැබලි කටු හුළඟෙන් විසිරිලා ගියා වගේ සිරිපතුල තියෙන තැනින් විසිරිලා සිරිපතුල තබන තැන පමණක් පිරිසිදු භාවයට පත්වෙනවා බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුලක් මහපොලෝ පිළිගන්නේ විදිහට හැබැයි බුදුරජාණන් වහන්සේ ආයමත් ඉදිරියට වඩිනකොට ඒ සිරිපතුල පොළොවෙන් ඔසවනවා සමගම පෙර තිබූ විදිහටම ආයමත් සකස් වෙනවා අර උඩට මතු වෙලාපු තැන් ආයමත් කලින් තිබ්බ විදිහට යටට යනවා කටු කුණුරොඩු ආයමත් එතනට කලින් තිබිච්ච විදිහට ඇවිල්ලා සිරිපා සටහන මැකෙනවා ඒකට එක හේතුවකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා මේ මහපොළොව මත ඇවිදගෙන යන අපා දෙපා සිව්පා බොහෝ පාඇති සත්වයන්ගේ කෙලෙස් සහිත සතුන්ගේ පා සටහන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් නොපෑගේවායේ සත්වයන්ට ඒ අය ගැන අනුකම්පාවෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පවා වන්දනා කළ යුතු පූජනීය දෙයක් පාරිභෝගික ධාතුන් වහන්සේලා හැටියට පාරිභෝගික පරිහරණය කරපු බුදුහාමුදුරන්ගේ සිරිපා සටහන් අපි වන්දනා කරනවා හැබැයි බුදුරජාණන් වහන්සේ යම් තැනක යම් පුද්ගලයෙකුට යම් කෙනෙකුට නිවන් අවබෝධයට ධර්මාවබෝධයට ඒ කෙනා යොමු කරගන්න අවශ්‍ය වුණහම සුළු මොහොතක් හෝ සිරිපා සටහන පොළොවේ නොමැකී පවතීවා කියලා අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරන අන්නේ විදිහට තමයි එදා මාගන්දියාගේ අම්ම තාත්තා දෙන්න තමන්ගේ දුවට සුදුසු ස්වාමියෙක් හොය හොයා දෙන්න ඇවිදගෙන යනකොට බෝසතාණන් අපේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා මාගන්දියාගේ අම්ම තාත්තා දෙන්න සෝවාන් වෙන්න පින තියෙන දෙන්නේ සසර පින් තියෙනවා මේ දෙන්න ධර්මාවබෝධයට යොමු කරගන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් පොළොවේ ටික වෙලාවක් නොමැකී පවතින අධිෂ්ඨාන කරලා උන්වහන්සේ ඉදිරියට වැඩම කරලා ඒ පා සටහන් අවසන් වෙන තැන උන්වහන්සේ ගහක් යට විවේකීව සමාපත්තියෙන් වැඩ හිටිය අර මාගන්දියාගේ අම්ම තාත්තා ඇවිදගෙන යනකොට මේ පියවර සටහන් දැක්ක පා සටහන් පොළොවේ පිහිටලා තියෙන පා සටහන් ඔස්සේ දැක්ක ගමන් මේ බලන්න මේ පා සටහන් මේ නම් සාමාන්‍ය කෙනෙක්ගේ නෙවෙයි මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්ගේ මහා පින්වන්තයෙක්ගේ මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත කෙනෙකුගේ පා සටහන් මේ අනේ අපේ දුවට මේ වගේ පින්වන්තයෙක් හොයාගන්න පුළුවන්න අපි යන් ඒ උත්තමයන් වහන්සේගේ පා සටහන් ඔස්සේ කියලා ඒ පා සටහන් බලාගෙන ඒ පා සටහන් වලින් පියවරෙන් පියවර බලාගෙන ඉදිරියට යනකොට පා සටහන් අවසන් වෙන තැන ගහක් යට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඒ වෙලාවේ මේ අය දන්නේ නෑ මේ දැන් බලන්න හැබැයි ඒ අය දැනගෙන හිටියා අංග ලක්ෂණ ශාස්ත්‍රයේ අර පා සටහන් ඔස්සේ පියවර සටහන ඔස්සේ හරියටම කිව්වා මේ කෙනා මහා පින්වන්තයෙක් මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් හැබැයි බුදු කෙනෙක් කියලා අඳුන ගත්තේ නෑ ඒ නිසායි ගිහිල්ලා උන්වහන්සේට කිව්වා ඔබ මහා පින්වන්ත මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්නේ ඔබ ඇයි මේ කසාවත් දරාගෙන ඔබ මෙහෙම ඉන්නේ අපිට ලස්සන දුවෙක් ඉන්නවා අපිට මේ තරම් දේපල තියෙනවා ඕ අතහැරලා එන්න අපේ දුව විවාහ කරගන්න අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත අසූචි පිරිච්ච කලයක් බඳු මේ කුණු ශරීරයක් පාදයෙන්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කිව් මෙන්න මේ වචනයට අර අම්ම තාත්තා දෙන්නගේ ඇස් සැරුණා
ස්වාමීනි මේ කය ගැන ඒ තරම් අවබෝධයක් අනේ අපිට ඒ ධර්මය කියල දෙන්න. බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා. ඒ බණහලා මාගන්දයාගේ අම්ම තාත්ත දෙන්නම ධර්මය අවබෝධ කරන්න. හැබැයි තමන්ගේ කයට තමන්ගේ රූපයට තමන්ගේ ශරීරයට ගරහා කලා කියල මාගන්දයා පස්සේ වෛර බැඳ මේ ආරංචියට. බලන්න එතනති බුදුරජාණන් වහන්සේ අය යොමු කරගත්තේ. ඒ පා සටහන් පියවර සටහන් ඔස්සේ. එතකොට ඒ කාලි බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාල මීට අවුරුදු 2500 ගානකට පෙර ඔය වගේ අංග ලක්ෂණ ශාස්ත්‍රය එක එක නොයෙක් තිරස්චීන විද්‍යාවන් හැටියට හරි එක එක හැකියාවත් තිවිච්ච දේවල් ලෝකෙ තිබිලා තියෙනවා. හැබැයි ඒව නිවනට උපකාර වෙන දේවල් නෙමේ. ඒවැගේ යම් කිසි අනාගතය ගැන කියලා තියෙනවා වෙන්න තියෙන දේවල් ගැන කියලා තියෙනවා. හැබැයි ඒ ඔස්සේ නිවන් දකින මාර්ගයක් නෑ. නිවන් දකින මාර්ගයේ තියෙන්නේ ආර්යෂ්ඨායික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ළඟයි. ඒ කායනු අයම් භික්කවේ මක්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධියා. මේ කෙලෙස් සහිත සත්වයන්ගේ හිත් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවාන සමතික්කමයි. සෝක වැලපීම්වලින් නිදහස් වෙන්න. දුක්ක දෝමනස්ථානං අත්හංගමයි. කායික මානසික දුක්දුම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියයි නිවන සාක්ෂාත් කරගන්න එක මාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ නිවන් මග යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය වඩාගෙන සිහිය දියුණු කරගෙන මේ යන නිවන් මග. ඒ නිසා පිංහතුනී මේ බුද්ධ ශාසනය තුළ වීරියවන්ත කෙනාට වෙන්න තියෙන දේ වලක්වන්න පුළුවන්. මාරක ජයගන්න පුළුවන්. ඔය කියන අපල උපට්ටෝ වෙන්න තියෙන දේවල් ඔක්කොම අනි පැත්ත හරෝගෙන කුසලේ බලවත් කරගෙන ජයගන්න මාර්ගය මේ බුද්ධ ශාසනය තුළ බුදු හාදුරු පෙන්න්න. ඒ නිසා ඔබේ අනාගතය ගැන කවුරු මොන විදිහට මෙන්න මෙහෙම වෙන්න තියෙනවා මෙහෙම වෙන්න තින ඉස්සරාට මෙහෙම වෙන්න තියෙනවා. ඒක දැනගන්න. හැබැයි ඒක දැනගත්තට පස්සේ මානසික වැටෙන් එපා වීරිය වඩන්න කුසල් බලවත් කරන්න. කුසල් බලවත් වෙනකොට අකුසල් යටපත්වෙනවා. ඒ නිසා මේ හිත දියුණු කරගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තරම් ධනාත්මකව හිතන්න. බුදුරජාණන් වහන්සේ දවසක් භික්‍ෂූන් වහන්සේලට දේශනා කරන මහණෙනි මේ හිත මනාකොට දියුණු කරගත්තු. අර ඈතින් පේන හිමාල පරෝතය පවා චිත්ත බලයෙන් වෙන් කරන්න පුළුවන් කියනවා. ඒ තරම් මේ හිත දියුණු කරගත්තොත් ඒ චිත්ත ශක්තිය ඒ තරම් බලවත්. ඒ නිසා මේ හිත තුළ තමාගේ හිත ඇතුළෙම තියෙන රාග ද්වේෂ මෝහාදී ක්ලේශයන් ප්‍රහාණය කරගෙන මේ දුක ජයගන්නවා කියන එක වීරියවන්ත කෙනාට කරන්න පුළුවන්. මහණෙනි වීරිය අතහරින්න එපා. වීරිය වඩන්න. අප්‍රමාදීවෙන් බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචන ගැන හිතන්න. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් අපිට දේශනා කරේ හන්දදාන භික්කවේ ආමන්ත්‍යයි මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වයදම්මා සංඛාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදීව කුසල් වඩා වීරිය අප්‍රමාදී භාවේ. අපි ධර්මය මේ වීරිය ගැන කතා කරනවා සතර සම්යක් ප්‍රධාන වීරිය ගැන. උපන්නාව අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. දැන් අපිට ඉපදිලා තියෙන අකුසල් තියෙනවා. ඒව ප්‍රහාණය කරන්න වීරිය ගන්න ඕනේ. නූපන් අකුසල් තියෙනවා ඒවා නූපදවල යටපත් කරලම දාන්න වීරිය ගන්නට ඕන. යම් මට්ටමින් හරි ඔබ උපදවාගත්ත පිටක් කුසලයක් තියෙනවනම් උපන්නා වූ කුසල් බලවත් කරන්න වීරිය ගන්න. ඒවා දියුණු කරන්න වීරිය ගන්න. නූපන් කුසල් උපදවාගන්න වීරිය කරන්න. ඔබේ ජීවිතය තුළ ඔබට තාම හරියට පන්සිල් ටික රැකගන්න බැයින. අන්න නූපන් කුසල් ඒ කුසල් උපදවගන්න. කොහොම හරි දිවිහිමියෙන් පන්සිල් රකින්න උත්සාහ කරන්න. පෝයට උපෝසත සීලයක් සමාදන්වේ. ගෙදර බුදුන් අදින්න තුන් සූත්‍රය කියන්න. ඒ පිරිත් කියනකොට ඒව අර්ථ විමසන්න. පිංහතුනි රතන සූත්‍රය බුදුගුණ දහම්ගුණ සඟගුණ ඇතුළ සත්‍යක්‍රියාව. ඒ දේශනාවෙන් ආශිර්වාද විතරක්ම නෙමේ
බුදුගුණ සිහිකිරීමෙන් බුද්ධානුස්සතිය භාවනාව, ධර්මී ගුණ සිහිකිරීම ධම්මානුස්සතිය භාවනාව, සංගගුණ සිහිකිරීම සංගානුස්සතිය භාවනාව. ඊළඟට ඔබ හිතන්න කරණීමිත්ත සූත්‍රය අපි ගෙවල්වල කොච්චර කියනවද? ආච්චිල සීයලා කටපාඩමින් කියෝගෙන යනෝ බහල ඇති. හැබැයි සමහරු ගැහුව තාච්චි මොනවදෝගේ තියෙන්නේ කියලා ඔය කියපු සූත්‍රයේ ඔය පිරිතේ මොකක්ද තේරුම? ඒක නම් දන්නේ පුතේ කියයි. බොහෝ දෙනෙක් බුදුගුණ නමේ තේරුම දන්නේ නැති බෞද්ධයෝ ඉන්නවා. කරණීයමිත්ත සූත්‍රේ පුරාම තියෙන්නේ ලෝක සත්වයාට මෛත්‍රිය වඩන හැටි. මනුස්සයන්ට විතරක් නෙමේ සබ්බේ සත්තා සියලු සත්වයන්ට පෙනෙන නොපෙනෙන අහසේ පොළොවේ ජලයේ සිටින උද්දං අදෝච තිරියංච උඩ යට හාත් පස මේ සෑම දිසාවකම සියලු සත්වයන්ට සබ්බේ සත්තා භවන්තු සුඛිතතයි සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෛත්‍රියයි පතුරවන්නේ. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝ, මහන්තාවා මහත ශරීර ඇති සත්වයෝ, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයෝ, රස්ස කුඩා සත්තු, අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු, දිට්ඨාවායේ අද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු, ඒ සෑම සතෙක්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා ඒ සියලුම සත්වයන්ට මෛත්‍රී වඩන භාවනාවල් හිත වැඩෙන කුසල් වැඩෙන පිනාතර අග්‍රම පින මෛත්‍රිය. ඒ නිසා පිංහතුනි නෝපන් කුසල් උපදවන්න. ඔබේ තියෙන කරදර අපල උපද්‍රව වෙන්න තියෙන දේවල් විපත් ඔය ඔක්කොම යටපත් කරගන්න පුළුවන් කුසල් බලවත් කිරීම. මෛත්‍රිය වඩන් හොදට පන්සිල් රකින්න. නිතර බුදුන් අඳෙන් පිරිත් කියන්න. ඒ පිරිත්වල අර්ථ මෙනෙහි කරන්න. දවසකට බණක් දෙකක් අහන්න. ඒ ආන ධර්මය අර්ථ විමසන්න. තමන්ගේ ජීවිතයේ ඔන්න ඔය විදිහට කුසල් බලවත් කරමින් උපන්නාව කුසල් බලවත් කරමින් නෝපන් කුසල් උපදවනකොට අර අකුසල් උපන් අකුසල් නෝපන් අකුසල් නෝපදන විදිහටම යටපත් වෙලා යන උපන්නාව අකුසල් ප්‍රහාණය වෙලා යන කුසල් බලවත් වෙනවා. එතකොට අකුසල විපාක දෙන්න සූදානම් වෙච්ච අකුසල් පවා යටපත් වෙලා යනවා. කුසල් බලවත් වෙනවා. ඒ නිසා කුසල් බලවත් කරලා අකුසල විපාක යටපත් කරගන්න පුළුවන්. පිංහතුනී වෙන්න තියෙන දේ වලක්ව ගන්න පුළුවන්. ඔබ අහලා ඇති දීඝායු කුමාරයා ආයු වඩන කුමාරයා ගැන. ආයු වඩන කුමාරයා කියන්නේ පුංචි වයසේ මාරකයක් තිබ්බා. ඒත් අනාගතයේ දකින තාපසේ තමන්ගේ ශාස්ත්‍රයට අනුව මේ ළමයා පුංචි කාලෙම කියව මේ ළමයා දවස් 7කින් මැරෙනවා. ඒ අම්මා තාත්තා දරුවා වඩාගෙන අඩාගෙන දුවගෙන ආවේ ජේතවනයේට. බුදුරජාණන් වහන්සේට මේ පුංචි පුතා වන්දනා කරා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණේ බුදු ඇසින් දැක්කා. මේ දරුවට ආවිෂ නැහැ. දවස් 7කින් මේ දරුවා යක්ෂයෙක් ගොදුරු කරගන්නවා. ඒ තමයි වෙන්න තිබ්බ දේ. මාරකයක් කියන්නේ ජීවිත අනතුරක් කර්ම විපාකයක් බලවත් වෙලා පුංචි වයසේම දරුවගේ ජීවිතේ නැති වෙන්න තිබ්බා. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟ උත්තරේ තියෙනවා. කර්ම විපාක ජය ගන්න මඟ තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා දින 7ක් මේ දරුවා තියාගෙන පිරිත් කියන්න එක දිගට. පිරිත් මණ්ඩපයක් හදලා දරුවා මැද තියාගෙන ස්වාමීන් වහන්සේලා වඩම්මලා ගමේ මිනිස්සුන්ගේ උදව් ඇතුව දින 7ක් පුරාම එක දිගට පිරිත් කිව්වා. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළ පිරිත් අවසන් කරලා දෙවියන්ට පින් දුන්නා. දරුවා වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීඝායුකෝ භවಂತಿ. එදා දරුවට නම තිබ්බා ආයු වඩන කුමාරයා. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ දරුවා අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ මාර්කේ ගෙවුණා කියලා. හැබැයි මේක පිරිත් කියලා කර්ම විපාකේ මේ මැරෙන්න හිටපු දරුවෙක් යක්ෂයෙකුට ගොදුරු වෙන්න හිටපු දරුවෙක් බේරුණා කියලා අපි ඔය කතාව අහලා තියෙනවා. හැබැයි මේක කොහොමද වුනේ? ධර්මයේ තියෙනවා දින 7ක් පුරා පිරිත් කියනකොට
දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා පිරිත් ඇහුවා. යොදුම් ගානක් දස දහසක් ලෝක දහතුළ දිවුරු අහසේ අතුරු සිදුරු නැතු අහසේ පිරිලා පිරිත් අහනෝ. අර යක්ෂයට දරුවට ලංවෙන්න බැරි වුණා දවස් 7ක් යනකම්. ඒ මාර්ගයේ ගෙවිලා ගියා. ඒ දින කීපේ තමයි ඒ අමනුෂ්‍යයට දරුව ගොදුරු කරගන්න තිබ්බ අවස්ථාව. ඒ අකුසල විපාකයේ ශක්තියගේ යටපත් වුණා, පින බලවත් වුණා. එතකොට අපිට පේනවා මේ විදිහට කෙනෙක්ගේ ජීවිතේ වෙන්න තියෙන විපත් කරදර වුණත් කුසල් බලවත් කරලා යටපත් කරලා ජය ගන්න පුළුවන්. ඒ නිසා මාර්ගවලට බය වෙන්න එපා, අපල උපද්‍රවවලට බය වෙන්න එපා. මේ ධර්මයේ තියෙන ධර්මයේ හැසිරෙන්න, හොඳට සීල් රකින්න, හොඳට පින් කරන්න, හොඳට බණ භාවනා කරන්න, මෛත්‍රිය වඩන්න, කුසල් බලවත් කරන්න, තමන්ගේ ජීවිතේ මෙලවත් ජයගෙන පරලොවත් ධර්මය වඩාගෙන සුගතිගාමීව නිවන කරායන මාර්ගයට යාගන්න පුළුව. තේ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා, නිවන් අවබෝධය පිණිසම ඔබ හැම දෙනාටම මේ දේශනාව ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා.